හොඳයි දියපුතේ අපි දැන් ඔයගොල්ලොත් එක්ක කතා කර ඉන්නේ දෙවන ඒකකේ සමාලෝචන ප්‍රශ්න දෙක කොටසත් එක්ක දරුවනේ ඔබ රැඳිලා ඉන්නේ අපිත් එක්ක. හොඳයි දියපුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද කියලා කතා කරගෙන යමු. රයිට්. දරුවනේ අපි 14 වෙනි ප්‍රශ්නේ ඉන්නේ පාංශු වර්ණයේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා කියනවා දරුවනේ. මම පාංශු වර්ණයේ වැදගත්කම ගැන කතා කරා යන්නේ දරුවනේ. මේකත් රචනා ප්‍රශ්නයක් විදිහට අහලා තියෙන්නේ. අපි දන්නවා අපිට පසේ පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වර්ණය අපිට පසේ දරුවනේ පියවි ඇසින් අපිට මේ පේන අපේ පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වර්ණය තමයි දරුවනේ අපි පාංශු වර්ණය කියලා කියන්නේ. ඉතින් මුලින්ම ඔබ මේ රචනා ප්‍රශ්නයට පිළිතුරු ලියන්න කලින් දරුවනේ පිළිතුරු ලියන්න ආරම්භ කරනකොට පාංශු වර්ණයේ හැඳින්වීම කරන්න ඕනේ දුවේ පුතේ. හැඳින්වීමටත් ඔබට ලකුණු හම්බ වෙනවා. අපි දන්නවනේ හැඳින්වීම තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟට විස්තර කරන්න ඕනේ දරුවනේ මේ පාංශු වර්ණයේ වැදගත්කම. එහෙනම් බලන්න ප්‍රශ්නෙන් ඔබෙන් අහලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. සරලවම බලන්න. පාංශු වර්ණයේ වැදගත්කම පැහැදිලි කරන්න කියනවා අපිට. ඊටාම හොඳ ප්‍රශ්නයක්. මේ පාංශු වර්ණයේ කොටස දරුවනේ විෂය නිර්දේශයට අලුතෙන් එකතුනේ. ඔබ දන්නවා 2017 වර්ෂයේදී විෂය නිර්දේශයේ ආවත්කාලීන වුණා. එතකොට මේ කොටස අලුතින් එකතු වෙච්ච කොටසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ අලුතින් එකතු වෙච්ච කොටසක් තමයි දරුවනේ පාංශු වර්ණය. රයිට්. ඉතින් ඒක නිසා භෞතික ලක්ෂණයක් දරුවනේ. අපි දන්නවා පසක භෞතික ලක්ෂණ කියලා කියන්නේ. පසක බාහිරින් නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ තමයි දුවිපුතේ අපි භෞතික ලක්ෂණ කියලා කියන්නේ. මොනවද දුවිපුතේ භෞතික ලක්ෂණ කියලා කියන්නේ? පසක බාහිරින් නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ. යම් කිසි පසක බාහිරින් නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ තමයි භෞතික ලක්ෂණ කියලා කියන්නේ. ඉතින් තවත් එක් ප්‍රධාන භෞතික ලක්ෂණයක් විදිහට දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන් මේ පාංශු වර්ණය. අලුතෙන් අපිට එකතු වුණේ. අලුතෙන් එකතු වෙච්ච කොටසක් අපි කලින් ඒකකේ සඳහන් කළා. ඉතින් ද්විපුතේ අපි දැන් බලන්න යන්නේ කොහොමද මේ මොනවද මේ පාංශු වර්ණයේ වැදගත්කම් නැත්නම් පාංශු වර්ණයේ වැදගත්කම් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ අපි ඉන්නේ. ඉතින් ඒකෙදී අපි මේ රචනාකාරී ප්‍රශ්නයක් මෙහෙම අහපුවා මුලින්ම පාංශු වර්ණය අපි හඳුන්වන්න ඕනේ. අපි පාංශු වර්ණය ගැන කියනකොට කිව්වේ ඔබට මතක ඇති පසක පියවියසට හඳුනාගත හැකි වර්ණය තමයි දරුවනේ පාංශු වර්ණය කියලා කියන්නේ. ඉතින් අපි පාංශු වර්ණයේ අපි මන්සල් වර්ණ සටහන භාවිතා කරලා අපිට පුළුවන් පාංශු වර්ණය හොයාගන්න නිර්ණය කරන්න පුළුවන් දරුවනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කතා කරලා තියෙන දුවලා පුතාලත් එක්ක. ඒක නිසා අපි කෙලින්ම ප්‍රශ්නෙට යනවා. අපේ ප්‍රශ්නේ තමයි පාංශු වර්ණයේ වැදගත්කම් පැහැදිලි කරන්න කියලා. අපි බලමු එකින් එක බලමු දරුවනේ. මොනවද පාංශු වර්ණයේ වැදගත්කම් කියලා? හරි. හරි. බලන්න. පාංශු වර්ණයේ පසේ අනෙකුත් ලක්ෂණ සඳහා දර්ශකයක් විදිහට ක්‍රියා කරනවා. පසේ වෙනත් ලක්ෂණ තියෙනවනේ දරුවනේ. අනේ වෙනත් ලක්ෂණ ප්‍රකාශ කරන්න පුළුවන් වෙනත් ලක්ෂණ පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් විදිහට ක්‍රියා කරනවා. මොකද්ද? පාංශු වර්ණයේ පසේ අනෙකුත් ලක්ෂණ සඳහා අපිට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් ආකාරයට අනෙකුත් ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ආකාරයට අනෙකුත් ලක්ෂණ සඳහා තීරණයක් ලබා ගන්න පුළුවන් වන විදිහේ දර්ශකයක් විදිහට පසේ අනෙකුත් ලක්ෂණ සඳහා ඉන්ඩිකේටර් එකක්. එහෙම නැත්නම් අපි කියනවා දර්ශකයක් විදිහට ක්‍රියා කරනවලු. පාංශු වර්ණයේ පසේ අනෙකුත් ලක්ෂණ සඳහා දර්ශකයක් ලෙස ක්‍රියා කරයි. ඉතින් මතක තියාගන්න දරුවනේ පසක වර්ණයේ නිරීක්ෂණය කරලා පසක වර්ණය දිහා බලලා අපිට ඒ පස පිළිබඳව පහත සඳහන් ආකාරයේ නිගමනවලට එන්න පුළුවන්. පසක වර්ණය නිරීක්ෂණය කළා අපි පාංශු වර්ණය කිව්වේ පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන් පසේ වර්ණය. ඉතින් දුවේ පුතේ අපිට පුළුවන් හැකියාව තියෙනවා පසක වර්ණය නිරීක්ෂණය කළා ඒ පස පිළිබඳ පහත සඳහන් ආකාරයට මොනවටද විවිධ නිගමනවලට එළඹෙන්න පුළුවන්. අපිට විවිධ නිගමනවලට එන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් අපි බලමු මොනවද අපිට පස පිළිබඳ නිරීක්ෂණය කරලා ඒ පස සම්බන්ධයෙන් අපිට එන්න පුළුවන් නිගමන මොනවද කියලා බලමු දරුවනේ. රයිට් ලියා ගන්න ඕගොල්ලොත් මේත් එක්කම අපි උත්තරේ සාකච්ඡා කරන අතරතුරම දරුවනේ ප්‍රශ්නෙට පිළිතුර සාකච්ඡා කරන අතරතුරම ඔබ ලියා ගන්න. එතකොට ඔබ ලියා ගන්න ආකාරයෙන්ුත් ඔබට අවබෝධ වෙනවා. අහගෙන ඉන්න කෙනුත් අවබෝධ වෙනවා දරුවනේ ඔබට. රයිට් ආකාර දෙකකින් ඔබට අවබෝධ වෙනවා. ඒක නිසා අපි ප්‍රශ්නේ සාකච්ඡා කරන අතරතුරම සමාලෝචන ප්‍රශ්න ටික සාකච්ඡා කරන අතරතුරම මේ අදාළ ප්‍රශ්නෙට අදාළ පිළිතුරක් අපිත් එක්කම ලියා ගන්න. එතකොට ඔබට කාලය ඉතිරි කරගෙන වැඩ ටික සාර්ථකව සිදු කරන්න පුළුවන්. එහෙනම් අපි බලන්නේ පාංශු වර්ණයේ පසේ අනෙකුත් ලක්ෂණ සඳහා හොඳ දර්ශකයක් නැත්නම් ඉන්ඩිකේටර් එකක් විදිහට ක්‍රියා කරනවා.
ඒ වගේම කිසියම් පසක වර්ණය නිරීක්ෂණය කළා යම් කිසි පසක වර්ණය නිරීක්ෂණය කළ වර්ණය බලලා අපිට හරි ඒ පස පිළිබඳව පහත සඳහන් ආකාරී නිගමන වලට එළඹෙන්න පුළුවන්. අපි බලමු පස පිළිබඳව මොන වගේ නිගමන වලටද අපිට එළඹෙන්න පුළුවන් මේ වර්ණය නිරීක්ෂණය කළා කියලා. පසේ වර්ණය නිරීක්ෂණය කිරීම. පසේ පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අන්න හැම අවස්ථාවේදීම මේක එහෙම වෙන්නේ නැහැ. I think මේ හැම වෙලාවකම අපිට සමහර තැන්වල පස කළු පාට වෙනවා කියලා ඒ පසේ කාබනික ද්‍රව්‍ය අධිකයි කියලා හැම වෙලාවකම කියන්න බෑ. සමහර අවස්ථාවලට එහෙම වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒකත් ඔබ මතක තියාගන්න ඕනේ. ඒකත් ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැති අවස්ථා තියෙනවා. එහෙනම් අපිට පසේ වර්ණය නිරීක්ෂණය කළා පසේ වර්ණය දිහා බලලා මේ බලන්න. පසේ පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. බලන්නකෝ. පසක පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වන විටක එම පස තද වර්ණයක් පුතේ කළු හෝ තද දුමුරු පාටක් ගන්නවා. යම් කිසි පසක අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඒ පසේ වර්ණය තද පැහැයක් ගන්නවා. යම් පසක කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට දරුවනේ යම් කිසි පසක අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙද්දී ඒ පස තද පැහැයක් ගන්නවා. බලන්නකෝ. පසක පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි විටක එම පස තද වර්ණයක්, ඒ කියන්නේ කළු හෝ තද දුමුරු පැහැයක්. මේකට හේතුව තමයි කාබනික ද්‍රව්‍ය ජීර්ණයේ දි รา පත් වීමේ අවසන් ඵලය. රයිට්, අවසන් ඵලය නෙවෙයි දරුවනේ මේ කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමේ අතරමැදි ඵලයක් තමයි මේ හියුමස් කියන්නේ. මේ අවසන් ඵලය කියන එක කපා ගන්න. එතකොට ඕගොල්ලෝ එතන ලියන්න ඕනේ අවසන් ඵලය වෙනුවට අතරමැදි ඵලය. මෙන්න මම අඳින්නම් කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමට කාබනික ද්‍රව්‍ය ජීර්ණයට අදාළ සමීකරණයක් ගොඩනැගුවොත් කාබනික ද්‍රව්‍ය අර්ධ ලෙස දි รา යෑම. අපි එකට කියනවා හියුමීකරණය. හැදෙනවා හියුමස්. කාබනික හියුමස් සම්පූර්ණ දි รา යාම. අපි එකට කියනවා ඛනිජීකරණය. හැදෙනවා ඛනිජ ලවණ. ඔන්න කාබනික ද්‍රව්‍ය දි รา පත් වීමට අදාළ සමීකරණය. කාබනික ද්‍රව්‍ය අර්ධ ලෙස දි รา යාමෙන් හැදෙනවා හියුමස්. අපි යාට කියනවා හියුමීකරණය කියලා. හියුමස් සම්පූර්ණ දි รา යාමෙන් හැදෙනවා ඛනිජ ලවණ. අපි එකට කියනවා ඛනිජීකරණය කියලා. අපි එකට කියනවා ඛනිජීකරණය කියලා. එහෙනම් මතක තියාගන්න යම් කිසි පසක පවතින කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඒ පස තද වර්ණයක් කළු හෝ තද දුමුරු වර්ණයක් ගන්නවා. ඒකට හේතුව තමයි පුතේ කාබනික ද්‍රව්‍ය ජීර්ණයේ මේ බලන්න අතරමැදි ඵලයක් අවසන් ඵල නෙවෙයි. කාබනික ද්‍රව්‍ය ජීර්ණයේ අතරමැදි ඵලය වෙන කවුද? හියුමස් ගත්තාම එයා කළු පැහැයක් ගන්න. එහෙම නැත්නම් කළු පැහැයට දුමුරු පැහැයක්, තද දුමුරු පැහැයක්. එයා කළු පැහැයක් ගැනීම. මේ කරුණ පමණක් පදනම් කරගෙන අපිට යම් කිසි පසක් පිළිබඳව ස්ථීර නිගමනයකට එළඹීම එතරම් සුදුසු වෙන්නේ නැහැ. සමහර තැන්වල තද වර්ණයක් තිබ්බා, සමහර තැන්වල පසේ ඒ තැන්වල මේ කාබනික ද්‍රව්‍ය අධික නොවෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ කරුණ විතරක් පදනම් කරගෙන අපිට යම් කිසි පසක් පිළිබඳ ස්ථීර නිගමනයකට එීම සුදුසු වෙන්නේ නැහැ. නමුත් ඒ කරුණ මතක තියාගන්න අපිට වැදගත් වෙනවා. හරි. අපි යන් ඉදිරියට. උදාහරණයක් විදියට බලන්නකෝ. නිවර්තන කලාපීය ප්‍රදේශවල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය 103කටත් වඩා අඩු විට ඒ පස් කළු පැහැයක් ගන්නවා. එහෙනම් බලන්න ඒ වර්ණය කියන සාධකයම ප්‍රධාන කොටගෙන අපිට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න බැහැ. මොකද මේ හොඳම උදාහරණය මේ බලන්නකෝ. නිවර්තන කලාපීය ප්‍රදේශවල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය 103කටත් වඩා අඩු විටත් ඒ පස් තද කළු පැහැයක් පෙන්වනවා. එහෙනම් පසේ වර්ණය මත අපිට මෙයා මේ පසේ වර්ණය අනුව එයා තද කළු පාටයි තද දුමුරු පාටයි කියලා කාබනික ද්‍රව්‍ය ඉහළ අධික පසක් කියලා හැම වෙලෙම කියන්න බෑ. ඒකයි බලන්න
සමහර වෙලාවට මේ නිවර්තන කලාපීය ප්‍රදේශවල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය 103කට වඩා අඩු විටත් ඒ පස් කළු පැහැයක් ගන්නවා. පොඩ ලියගන්න. නිවර්තන කලාපීය ප්‍රදේශවල කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය 103කටත් වඩා අඩු විට එම පසුත් කළු පැහැයක් ගන්නවලු. එහෙනම් අපිට මේ වර්ණයේ ඒ සාධකයම පදනම් කරගෙන අපිට මේ කාබනික ද්‍රව්‍ය වැඩිපුර තියෙනවා කියනවා තීරණය කරන්න අමාරුයි. ඒ වගේම පසේ අඩංගු ඛනිජ වර්ගයේ අණුව පුතේ. පසේ අඩංගු ඛනිජ වර්ගයේ බලන්නකෝ. අපි දන්නවා පසේ සුලභව පවතින ඛනිජ වර්ගයේ අණුව එහි වර්ණය වෙනස් වෙනවා. පසේ තියෙන ඛනිජ වර්ගයේ අණුව වර්ණය වෙනස් වෙනවා පුතේ. පසේ සුලභවම පවතින වැඩිපුරම පවතින ඛනිජ වර්ගයේ අණුව වර්ණය වෙනස් වෙනවා. බලන්නකෝ. කැල්සියම් හෝ සිලිකා අධික පස සුදු පැහැයට හුරුයි. බලන්නතුරේ කැල්සියම් හෝ සිලිකා අධික පස සුදු පැහැයට හුරුයි. එහෙනම් පසේ සුලභවම පවතින කවුද? ඛනිජ වර්ගයේ අණුව එහි වර්ණය වෙනස් වෙනවා. එහෙනම් යම් කිසි පසක කැල්සියම් හෝ සිලිකා අධික නම් පස සුදු පැහැයට හුරු වෙනවා. යම් කිසි පසක කැල්සියම් හෝ සිලිකා අධික නම් දරුවනේ යම් කිසි පසක කැල්සියම් හෝ සිලිකා අධිකයි නම් පස සුදු පැහැයට හුරු වෙනවා. පස සුදු පැහැයට හුරු වෙනවා. කැල්සියම් සහ සිලිකා අධිකයි නම් පස සුදු පැහැයට හුරු. මාතෘ ද්‍රව්‍ය බලන්නකො දරුවනේ මාතෘ ද්‍රව්‍ය. එතකොට නැත්තම් මාතෘපාෂාණ මව්පාෂාණ බලන්න දරුවනේ සාමාන්‍යයෙන් තද වර්ණයකින් යුතු මව්පාතෘපාෂාණ මගින් ජනනය වන පස තද වර්ණයක් ගන්නවා පුතේ. බලන්න දරුවනේ මව්පාෂාණයේ සලකලා බලපුවාම සාමාන්‍යයෙන් අපි කියන්නේ තද වර්ණයකින් යුතු මාතෘපාෂාණය තද වර්ණයකින් යුතු මව්පාෂාණය දරුවනේ තද වර්ණයකින් යුතු මාතෘපාෂාණය නැත්නම් මව්පාෂාණය සාමාන්‍යයෙන් තද වර්ණයකින් යුතු මාතෘපාෂාණය මගින් ජනනය වන පසත් තද වර්ණයක් ගන්නවා. ජනනය වන පසත් තද වර්ණයක් ගන්නවා. බලන්න යාපන ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත වර්ධනය වන පස බලන්නකො කොහෙද ප්‍රදේශයේ යාපන ප්‍රදේශයේ කැල්සියම් සහිත මොනගල් මතද හුණුගල් මත වර්ධනය වන පස දරුවනේ තද රතු වර්ණයක් ගන්නවා. එහෙනම් මාතෘපාෂාණය සාමාන්‍යයෙන් තද වර්ණයකින් යුතු මව්පාෂාණ මගින් ජනනය වන පස තද වර්ණයක් ගන්නවා. උදාහරණයක් විදිහට පුතේ යාපන ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත වර්ධනය වන පස යාපන ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත වර්ධනය වන පස දරුවනේ තද රතු වර්ණයක් ගන්නවා. තද රතු වර්ණයක් ගන්නවා. ඒ වගේම පුතේ මේ තෙත් කලාපයේ පෙල්ස්පාර මැද ඇති පස කහ පාටයි. කොහොමද? මොන කලාපයේද? තෙත් කලාපයේ මොන පාරද? පෙල්ස්පාර ඇති පස ගත්තාම යා කහ පාටයි. ඒ වගේම මුහුදු වැලි මත නිර්මාණය වූ නොමේරු කවුද? රෙගසෝල් පස දරුවනේ සුදු වර්ණයක් ගන්න. එහෙනම් දැන් අපි වර්ණ කීයක් ගැන එතනදී කතා කරාද බලන්න. බලන්න යාපන විශේෂයෙන්ම මාතෘපාෂාණය නැත්නම් මව්පාෂාණය සාමාන්‍යයෙන් තද වර්ණයකින් යුතු මව්පාෂාණ මගින් ජනනය වෙන්න පස තද වර්ණයක් ගන්න. මේ බලන්නකෝ. යාපන ප්‍රදේශයේ කැල්සියම් සහිත හුණුගල් මත වර්ධනය වෙන පස පුතේ තද රතු වර්ණයක් ගන්න. හයි. ඊළඟට තෙත් කලාපයේ පෙල්ස්පාර තියෙන පස කහ පාටයි. තෙත් කලාපයේ පෙල්ස්පාර ඇති පස කහ පාටයි දුවේ පුතේ. ඒ වගේම මුහුදු වැලි මත නිර්මාණය වූ නොමේරු කොයිද පුතේ?
මුහුදු වැලි මත නිර්මාණය වූ නොමේරු කවුද? රෙගසෝල් පස පුතේ සුදු වර්ණයක් ගන්න. එහෙනම් මුහුදු වැලි මත නිර්මාණය වූ කවුද? නොමේරු රෙගසෝල් පස සුදු වර්ණයක් ගන්න. බහුවර්ණ වලට හයි අනිවාර්යෙන් මතක තියාගන්න. ස්ථිරව මතක තියාගන්න බහුවර්ණ වලට හයි. එතකොට පසේ ජල වහන තත්ත්වයේ අනුව මේ වර්ණය බලපාන්නේ කොහොමද කියන එක. අපි පසේ ජල වහන තත්ත්වයේ අනුව පාංශු වර්ණයේ වැදගත්කම් කතා කර යන්නේ. පසේ ජල වහන තත්ත්වයේ සඳහා කොහොමද මේක වැදගත් වෙන ආකාරය කියලා බලමු. අපි දන්නවා ජල වහනය කියන්නේ යම් කිසි පසකින් ක්‍රමානුකූලව ජලය ඉවත් වීම දරුවනේ. යම් පසකින් ජලය ක්‍රමානුකූලව ඉවත් වෙනවා නම් අපි කියනවා ඒ පසේ මනා ජල වහනයක් සිදු වෙනවා කියලා. ඒ පසේ ජල වහනේ සතුටුදායකයි කියලා කියනවා පුතේ අපි. එහෙනම් බලන්නකෝ මනා ජල වහනයක් සහිත පසේ වාතාශ්‍රය හොඳින් පවතින නිසා බලන්නකෝ මනා ජල වහනයක් තියෙන පසේ වාතාශ්‍රය හොඳින් සිදු වෙනවලු. ඔව්නේ පුතේ. ජල වහනය වෙනවා කියන්නේ යම් කිසි පසකින් ජලය ක්‍රමානුකූලව ඉවත් වෙනවා කියන්නේ ඒ පසේ වාතයට රැඳෙන්නත් ඉඩ තියෙනවා. යම් කිසි පසකින් ඒ පසට ලැබුණු ජලය ඒ පසට එකතු වුණ ජලය ඒ පසෙන් ක්‍රමානුකූලව ඉවත් වෙනවා කියන්නේ ජල වහනේ මනාව සිදු වෙනවා කියන්නේ යම් කිසි පසක දරුවනේ ජල වහනේ සිදුවනකට ඒ පසේ ඒ අවකාශ අතරට හිස්තයන් තුලට වාතයට රිංග ගන්න පුළුවන්. වාතයටත් ඉන්ද ඉඩ කඩ තියෙනවා. එහෙනම් පුතේ ජල වහනේ සතුටුදායක පසක වාතනයත් සතුටුදායකයි. ජල වහනේ හොඳින් සිදුවන පසක වාතනයත් මනාව සිද්ධ වෙනවා පුතේ. එහෙනම් පුතේ මනා ජල වහනයක් සහිත පසේ වාතාශ්‍රය හොඳින් පවතින නිසා එවැනි පසක මොකද වෙන්නේ? යකඩ ඔක්සිකරණය වෙනවා. යකඩ ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා. ඔව්. ඒ කියන්නේ ඔක්සිජන් සමග එකතු වෙනවා යකඩ. ඉලෙක්ට්‍රෝන පිට කරලා යකඩ ඉලෙක්ට්‍රෝන පිට කරලා Fe ධන දෙක හිටපගෙන තවත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඔක්සිජන් ලබා ගන්නවා. ඔක්සිකරණයේදී ඔක්සිජන් ලබා ගන්නවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒකනේ Fe ධන දෙක යකඩ ධන දෙක නැත්නම් පෙරස් අයන ෆෙරික් බවට ඔක්සිකරණය වුණේ. පෙරස් ෆෙරික් බවට ඔක්සිකරණය වෙනකොට එයා තවත් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ධන 3 ඔක්සිකරණාංකය හදනවා. ෆෙරික් ෆෙරස් බවට පත් වෙනවා. Fe ධන දෙක කවුරු බවටද පත් වෙන්නේ? Fe ධන 3 බවට පත් වෙනවා. මෙයා ෆෙරස් ෆෙරික් බවට පත් වෙනවා. මෙයා ෆෙරස් මෙයා ෆෙරික්. මොකක්ද වුණේ? ඔක්සිකරණය වුණේ. ඔක්සිකරණය වුණේ. ඔක්සිකරණය වුණේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරා. එහෙනම් මතක තියාගන්න හොඳ ජල වහනයක් සහිත පසේ වාතාශ්‍රයත් හොඳින් තියෙන නිසා එවැනි පසක යකඩ ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා ඔක්සිජන් ලබා ගන්නවා. ඔක්සිකරණය. එතකොට යකඩ ඔක්සිකරණය වෙලා කවුද හදන්නේ? ෆෙරික් අයන බවට පත් වෙනවා. මේ බලන්නකො ෆෙරස් ෆෙරික් බවට පත් වුණා. ඔක්සිකරණය වුණා ඉලෙක්ට්‍රෝනයක් පිට කරා. ධන දෙක ඔක්සිකරණාංකයේ ඉන්න කෙනා ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීම නිසා ධන 3 ඔක්සිකරණාංකයට පත් වුණා. එහෙනම් මතක තියාගන්න හොඳ ජල වහනයක් තියෙන පසේ වාතාශ්‍රය හොඳට සිද්ධ වෙනවා. හොඳින් වාතනය පවතිනවා. ඒක නිසා පවතින යකඩ ඔක්සිකරණය වෙලා ෆෙරික් අයන බවට පත් වෙනවා පුතේ. යකඩ ඔක්සිකරණය වෙලා ෆෙරික් අයන බවට පත් වෙනවා. පත් වෙලා රතු පැහැගැන්වෙනවා, රතු පාට වෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත ජල වහනේ දුර්වල වූ විට යම් කිසි පසක ක්‍රමානුකූලව ජලයේ බැහැලා යන්නේ පසේ ජලයේ රැඳිලා තියෙනවා. ඒ පසේ ජල වහනේ දුර්වලයි. එහෙනම් මතක තියාගන්න ජල වහනේ දුර්වල වුණාට පස්සේ ඒ පසේ ජලයේ රඳවලා තියාගන්න ඕනේ වැඩිපුර. යම් කිසි පසක ක්‍රමානුකූලව ජලය ඉවත් වෙන්නේ නැහැ කියන්නේ මේ පසට යොදපු ජලය පස තුල වැඩි කාලයක් රඳවලා තියාගන්නවා. එතකොට මේ අවකාශ තුල සිදුරු තුලනේ රඳවලා තියාගන්නේ පුතේ.
ඒතකොට අවකාශවල ඉඩ නැහැනේ වාතයට රැඳෙන්න. පසේ අවකාශ තුල ජලය රැඳිලානේ. පසේ අවකාශ තුල ජලය රැඳිලානේ. වාතයට රැඳෙන්න ඉඩ නැහැනේ. එහෙනම් බලන්න එවැනි වෙලාවක නමුත් ජල වහනය දුර්වල වූ විට අඩු ඔක්සිජන් තත්ත්ව නිසා වාතයට රැඳෙන්නේ නැහැ. අඩු ඔක්සිජන් තත්ත්වයක් තියෙන්නේ. ජල වහනය දුර්වල වූ විට අඩු ඔක්සිජන් තත්ත්වය නිසා යකඩ ෆෙරස් අයන බවටම පවතිනවා. මෙන්න මේ ෆෙරස් විදිහටම තියෙනවා ෆෙරික් වෙන්නේ නැහැ. ඇයි මේ පසේ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් තියෙන්නේ. ජල වහනයේ දුර්වලයි. ඒ කියන්නේ ජලය ක්‍රමානුකූලව ඉවත් වීම සිදු වෙන්නේ වැඩි වෙලාවක් ජලයේ පස තුල රැඳිලා තියෙනවා. ඒ කියන්නේ අවකාශ ජලයෙන් පිරීලා තියෙනවා. එහෙනම් වාතයට රැඳෙන්න ඉඩ නැහැ එවැනි පසක. එවැනි පසක වාතයට රැඳෙන්න ඉඩ නැහැ කියන්නේ. එවැනි පසක වාතයට රැඳෙන්න ඉඩ නැහැනේ. එතකොට එවැනි පසක වාතයට රැඳෙන්න ඉඩ නැහැ කියන්නේ ඔක්සිජන් අඩුයි. එහෙනම් ෆෙරස් මොකද වෙන්නේ? එහෙනම් මොකද වෙන්නේ? ෆෙරස් අයන විදිහටම තියෙනවා. ෆෙරස් ෆෙරික් බවට ඔක්සිකරණය වෙන්නේ නැහැ. තවත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා Fe ධන 3 වෙන්නේ නැහැ. ෆෙරස් විදිහටම තියෙනවා. අඩු ඔක්සිජන් තත්ත්වය නිසා යකඩ නැත්නම් ෆෙරස් අයන Fe ධන 2 විදිහටම තියෙනවා. රයිට්. වර්ණයේ පසේ අලු දුඹුරු කහ කොළ වැනි වර්ණ පසට ලැබෙනවා. මොනවද පසට ලැබෙන වර්ණය නිසා? අලු දුඹුරු කහ කොළ වැනි වර්ණ පසට ලැබෙනවා. රයිට්. හරි අපි මේ අවස්ථාවට කියනවා මේ අවස්ථාවේ සජල අයන් ඔක්සයිඩ් කියලා තියෙන්නේ. සජල කියන්නේ ජලයේ සහිත. සජල අයන් ඔක්සයිඩයි මේ අවස්ථාවේදී තියෙන්නේ. ජලයේ මේ අවස්ථාවේ තියෙන්නේ සජල අයන් ඔක්සයිඩ්. දරුවන්ට මතකයි සජල අයන් සජලයි කියන්නේ ජලයේ සහිතයි. නිර්ජලීය කියන්නේ ජලය නැහැ. ඊළඟට පාංශු උෂ්ණත්වය කෙරෙහි වැදගත් වෙනවා කවුද? පාංශු වර්ණය. පාංශු වර්ණයේ වැදගත්කමයි ගැන කතා කරන්න දරුවනේ. ඊළඟට පාංශු උෂ්ණත්වය. එහෙනම් පාංශු වර්ණයේ මත පසේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ගන්න හොඳ කියවන හොඳ අවස්ථාවක්. පසේ වර්ණයේ මත පාංශු වර්ණයේ මත පසේ උෂ්ණත්වය වෙනස් වෙලා මරු කතාවක් නේ. මොකක් මතද? පාංශු වර්ණයේ මත පසේ උෂ්ණත්වය වෙනස් වෙනවලු. පාංශු වර්ණයේ කළු පැහැති වන විට ආලෝක අවශෝෂණය වැඩි බැවින් උෂ්ණත්වය වැඩි වෙනවා. අපි කියන්නේ කෘෂ්ණ වස්තු කියලා කළු පාට ඒවා නේද? කළු පාට ඒවා අපි කියන්නේ කෘෂ්ණ වස්තු කියලා අපි කියන්නේ. කෘෂ්ණ වස්තු කියලා කියන්නේ. එහෙනම් මොකද්ද කියන්නේ? පාංශු වර්ණයේ කළු පැහැති වෙනකොට ආලෝකය අවශෝෂණය වැඩිපුර ආලෝකය අවශෝෂණය කරගන්නවා. ඒක නිසා වැඩි නින්දා උෂ්ණත්වයත් වැඩි. උදාහරණයක් විදියට පාංශු වර්ණයේ මත පසේ උෂ්ණත්වය වෙනස් වෙනවා. පසේ වර්ණයේ මත පසේ උෂ්ණත්වය වෙනස් වෙනවා. අපි උදාහරණයක් බලන්න යන්නේ. පාංශු වර්ණයේ මත පසේ උෂ්ණත්වය වෙනස් වෙනවා. උදාහරණයක් බලන්න. පාංශු වර්ණයේ කළු පාට වෙනකොට පසේ වර්ණයේ කළු පාට වෙනකොට බලන්න පාංශු වර්ණයේ කළු පැහැති වන විට මොකද? ඒ මොකද කරන්නේ? පස මගින් ආලෝකය වැඩිපුර ආලෝකයේ අවශෝෂණය වැඩි. එතකොට කෘෂ්ණ වස්තුවේ කළු පාටයිනේ. ආලෝකයේ අවශෝෂණය වැඩි. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වයත් වැඩි වෙනවා. උෂ්ණත්වයත් වැඩි වෙනවා. පාංශු වර්ණයේ මත පසේ උෂ්ණත්වය වෙනස් වෙනවලු. පාංශු වර්ණයේ කළු පාට වෙනකොට මොකද වෙන්නේ? ආලෝක අවශෝෂණය වැඩි පස් වලට. වැඩිපුර ආලෝකය අවශෝෂණය කරගන්නවා. ආලෝක අවශෝෂණය වැඩි. ඒකින්ද මොකද වෙන්නේ? පසේ උෂ්ණත්වය වැඩි වෙනවා. පසේ උෂ්ණත්වය වැඩි වෙනවා. පසේ උෂ්ණත්වය ඒ අනුව වැඩි වීම සිදු වෙනවා දරුවනේ. පාංශු කාදනයට ලක් වූ පසද්ද යන්න පිළිබඳව අපිට අවබෝධ කර ගැනීමට පාංශු වර්ණය වැදගත් වෙනවා. ඒ පස පාංශු කාදනයට ලක් වූ පසද්ද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගැනීම සඳහා වැදගත් වෙනවා දරුවනේ. මොකද්ද? පාංශු කාදනයට ලක් වූ පසද්ද යන්න බව. බලන්න. පස මතු පිට වර්ණය අනුව පුතේ බලන්නකෝ කොච්චර බලන්න වැදගත්ද කියලා. පස මතු පිට වර්ණය අනුව දරුවනේ පස සෝදා පාළුවට ලක් වී ඇතිද නැතිද යන්න නිගමනය කරන්න පුළුවන්. බලන්න කොච්චර හොඳද කියලා දරුවනේ. රයිට් බලන්න. රයිට් බලන්න කොච්චර හොඳද කියලා. සංසිද්ධිය බලන්න කොහොමද කියලා අපිට. බලන්නකො මොකද්ද කියන්නේ? පස මතු පිට වර්ණය අනුව ස්පේස් එකේ පස මතු පිට පිහිටලා තියෙන වර්ණයේ ස්පේස් මේ පිහිටි පසේ පස මතු පිට පසේ ස්පේස් එකේ වර්ණය මේ පස මතු පිට වර්ණය අනුව අපිට කියන්න පුළුවන්ලු වර්ණය බලලා නිරීක්ෂණය කළා ඒ පස සෝදාපාලුවට ලක් වෙලා තියනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්.
හරි මොකද්ද කියන්නේ? පස මතුපිට වර්ණයේ පසේ ස්පේස් එකේ මතුපිට පසේ වර්ණය යනවා කියන්න පුළුවන්ලු. පස සෝදාපාලුවට ලක් වෙලා තියනවද නැද්ද කියන එක. මරුනේ නියමනේ. ඒ පස සෝදාපාලුවට ලක් වෙලා තියනවද නැද්ද කියන එක ඒ පසේ වර්ණය මතුපිට වර්ණය අනුව කියන්න පුළුවන්ලු. නියමයි. මේ බලන්න. පාම්සු සංස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් සඳහන් කරන්න. බලන්න අපි දන්නවා පාංශු සංස්ථිතිය මතකද? මතක් කරගන්න බලන්න පුතේ ඔබට පාංශු සංස්ථිතිය මතකද? භෞතික ලක්ෂණයක්. අලුතෙන් එකතු වෙච්ච භෞතික ලක්ෂණයක් පාංශු සංස්ථිතිය. මතකද යම් පස් ස්කන්ධයක් මත කිසියම් බලයක් යොදනවා. ඒ බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ඒ බලය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට එක්තරා අවස්ථාවකදී මේ පස් කුට්ටිය මොකද වෙන්නේ පුතේ? පිපිරෙනවා. විසිරලා යනවා පිපිරිලා කියන්නේ. මෙන්න මේ පිපිරීමට නැත්නම් විසිරී යාමට කැඩී බිඳී යාමට විරුද්ධව දරුවනේ පස් අංශු නැත්නම් පස් කුට්ටිය මගින් දක්වන ප්‍රතිරෝධය තමයි දරුවනේ පාංශු සංස්ථිතිය කියන්නේ. අපි යම් පස් ස්කන්ධයක් මත පස් කුට්ටියක් මත යම් බලයක් යොදනවා. ක්‍රමයෙන් මේ බලය වැඩි කරනකොට පුතේ එක්තරා අවස්ථාවකදී දරුවනේ මොකද වෙන්නේ? මේ පස් ස්කන්ධයේ පස් කුට්ටිය පිපිරිලා යනවා. මෙන්න මේ පිපිරීමට නැත්නම් විසිරී යාමට කැඩිලා බිඳිලා යාමට විරුද්ධව පස් කුට්ටිය මගින් දක්වන ප්‍රතිරෝධය තමයි දරුවනේ පාංශු සංස්ථිතිය කියන්නේ. යම් පස් ස්කන්ධයක් මත බලයක් යොදලා ක්‍රමයෙන් මේ බලය වැඩි කිරීමේදී එක්තරා අවස්ථාවකදී මෙන්න මේ පස් කුට්ටිය මොකද වෙන්නේ? ඔව් පිපිරිලා යනවා. කැඩිලා බිඳලා යනවා. ඊට විරුද්ධව පස් කුට්ටිය මගින් දක්වන ප්‍රතිරෝධීතාවය තමයි දරුවනේ පාංශු සංස්ථිතිය කියලා කියන්නේ. බලමු අපි හරිද කියලා. බලන්න. පාංශු සංස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් සඳහන් කරන්න කියලා කියන්නේ. පාංශු සංස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් සඳහන් කරන්න කියලා කියන්නේ. ව්‍යුහගත මාදලියේ ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා. පාංශු සංස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් සඳහන් කරන්න කියලා අහන්න. මේ බලන්න බලපානවා පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. පාංශු වයනය, ඒ කියන්නේ වැලි මැටි රොන් මඩ කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය, ඒ වගේම පාංශු ඝනත්වය, ඩෙන්සිටි එක, සොයිල් ඩෙන්සිටි බලපානවා. බලන්න පුතේ. එහෙනම් මතක තියාගන්න විභාගෙදී අනිවාර්යයෙන්ම විභාගත ප්‍රශ්නයක් අහයි දරුවනේ. පාංශු සංස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් අහන්න. පාංශු සංස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් අහන්න. පුතේ පාංශු සංස්ථිතිය සඳහා බලපානවා කවුද? පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. යම් පස් ස්කන්ධයක් මත බලයක් යොදීමෙන් ක්‍රමයෙන් මේ බලය වැඩි කරගෙන යාමේදී එක්තරා අවස්ථාවකදී මේ ස්කන්ධය පුපුරලා යනවා. මෙයා පුපුරලා යනවා. මෙන්න මේ පිපිරීමට දක්වන ප්‍රතිරෝධීතාවයේ පස් අංශුව මගින් පස් කුට්ටිය මගින් මේ පිපිරී යාම සඳහා ඊට දක්වන ප්‍රතිරෝධීතාවය තමයි දරුවනේ සංස්ථිතිය කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ සඳහා අපෙන් අහන්නේ මේ පාංශු සංස්ථිතිය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් සඳහන් කරන්න කියලා. එක පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය දරුවනේ. දෙක පාංශු වයනේ. පසේ තියෙන වැලි මැටි සහ රොන් මඩ කියන අංශුන්ගේ සාපේක්ෂ අනුපාතය. ඒ වගේම පාංශු ඝනත්වය ලැබුණේ ඩෙන්සිටි එක, සොයිල් ඩෙන්සිටි. පාංශු ඝනත්වයේ බලපාන දරුවනේ. එහෙනම් බලන්න පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය 1යි. එතකොට පාංශු වයනේ 2යි. පාංශු ඝනත්වය 3යි. රයිට්. ඔය ආකාරයට පිළිතුරු ලියලා තියෙනවා නම් ඕගොල්ලෝ නිවැරදි දරුවනේ. හරි. එතකොට 16 වෙනි ප්‍රශ්නේ. පස් අංශු අතර ඇති ජල ප්‍රමාණය කොහොමද පාංශු සංස්ථිතිය කෙරෙහි බලපාන ආකාරය සඳහන් කරමු. නියම ප්‍රශ්නයක්. සුපිරිම ප්‍රශ්නයක් තවත් දරුවනේ. බලන්න මොකද අහන්නේ? පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය කොහොමද කියලා උතර නෑ. මං කියන්නේ පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය කොහොමද පාංශු සංස්ථිතිය කෙරෙහි බලපාන්නේ?
නියම ප්‍රශ්නයක්. පාංශු සංස්ථිතිය කෙරෙහි බලපාන සාධක වලට කිව්වා පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය කිව්වා. පාංශු වයනය කිව්වා. පාංශු ඝනත්වය කිව්වා. දැන් අපෙන් අහනවා ප්‍රශ්නාංක 16 මොකද්ද? පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය කොහොමද දරුවනේ පාංශු සංස්ථිතිය කෙරෙහි බලපාන්නේ කියලා සඳහන් කරන්නලු. බලපාන ආකාරය සඳහන් කරන්නලු. බලන්නකෝ පාංශු සංස්ථිතියට බලපාන ප්‍රධාන සාධකය පස් අංශු අතර ඇති ජල ප්‍රමාණයයි. අන්න බලන්න. කවුද පාංශු සංස්ථිතියට බලපාන ප්‍රධානතම සාධකය? පාංශු සංස්ථිතියට බලපාන ප්‍රධාන සාධකය කවුද දුවේ පුතේ? පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. අන්න බලන්න. කවුද පාංශු සංස්ථිතියට බලපාන ප්‍රධානම සාධකය? පස් අංශු අතර ඇති කවුද? ජල ප්‍රමාණය. පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. එහෙනම් දරුවනේ පාංශු සංස්ථිතියට බලපාන පාංශු සංස්ථිතියට බලපාන ප්‍රධාන සාධකය තමයි කවුද? පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. මේ පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. හරි? පොඩ ඇඳලා පෙන්නන්නද? ඇතිනේ බලන්න. එතකොට මේ කහපා දුඹුරු පාටින් පෙන්ලා තියෙන පස් අංශු. දුඹුරු පාටින් පෙන්ලා තියෙන පස් අංශු. එතකොට මේ නිල් පාටින් පෙන්ලා තියෙන කවුද? පස් අංශු අතර තියෙන ජලය. පස් අංශු අතර රැඳිලා තියෙන ජලය නිල් පාටින් පෙන්ලා තියෙන්නේ. බලන්න කහ පාටින් පෙන්ලා තියෙන්නේ පස් අංශු. නැත්නම් මේ දුඹුරු පාටින්නේ දුඹුරු පාටින් පෙන්ලා තියෙන්නේ පස් අංශු. එතකොට මේ නිල් පාටින් පෙන්නන්නේ කවුද? මේ පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය පෙන්නලා තියෙන්නේ. මේ පස් අංශු මේ දුඹුරු පාටින් පෙන්නලා තියෙන පස් අංශු නිල් පාටින් පෙන්නලා තියෙන පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. එහෙනම් පුතේ පාංශු සංස්ථිතියට බලපාන කාටද පුතේ? පාංශු සංස්ථිතියට බලපාන කවුද? ප්‍රධාන සාධකය පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණයලු. පාංශු සංස්ථිතියට බලපාන ප්‍රධාන සාධකයේ මේ පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණයලු. එහෙනම් පාංශු සංස්ථිතිය පස් අංශු අතර ඇති ජල ප්‍රමාණය අනුව වෙනස් වෙනවලු. අන්න බලන්නකෝ පුතේ. ආයෙත් කියනවා මොකක්ද මේ පසේ සංස්ථිතිය පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය අනුව වෙනස් වෙනවලු. පසෙහි ජලයේ අඩංගු වූ විට අඩංගු පස් අංශු පහසුවෙන් චලනය වෙනවලු. පසේ ජලය අඩංගු විට පස් අංශු පහසුවෙන් චලනය වෙනවලු පුතේ. මොකද ජලය එතනදී කවුද? ලිහිසිකාරකයක් ලෙස මෙහිදී ක්‍රියා කරයි. අන්න බලන්න. ජලය ලිහිසිකාරකයක් විදියට මෙතනදී ක්‍රියා කරනවලු. බලන්න පාංශු සංස්ථිතියට බලපාන ප්‍රධානතම සාධකය තමයි පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය. මේ බලන්න මේ. එතකොට පාංශු සංස්ථිතිය පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය අනුව වෙනස් වෙනවලු. පාංශු සංස්ථිතිය දුවේ පුතේ පස් අංශු අතර තියෙන ජල ප්‍රමාණය අනුව වෙනස් වෙනවලු දුවේ පුතේ. එහෙනම් පසෙහි ජලය අඩංගු විට මේ විදිහට පසේ ජලය අඩංගු වෙලා තියෙනකොට පස් අංශු පහසුවෙන් චලනය වෙනවලු. පස් අංශු පහසුවෙන් චලනය වෙනවලු. මොකද ජලය ලිහිසිකාරකයක් විදියට ක්‍රියා කරනවලු. පස් අංශු අතර තියෙන ජලය
ලේසිකාරකයක් විදියට ක්‍රියාත්මක කරනවලු. එහෙනම් රයිට් එමෙන්ම තෙත පසෙහි අඩංගු වන්නේ අඩු වායු අවකාශයකි. තෙත පසෙහි අවකාශ අතර වැඩිපුර ජලයයි රැඳිලා තියෙන්නේ. වාතයට රැඳෙන්න ඉඩ කඩ නැහැ. එහෙනම් තෙත පසෙහි අඩංගු වෙන්නේ අඩු වායු අවකාශයක්. තෙත පසෙහි අඩංගු වෙන්නේ අඩු වායු අවකාශයකි. වියලි පසේ වැඩි පාංශු සංස්ථිතියක් දක්වන්නට ලැබෙන අතර බලන්න වියලි පසේ වැඩි පාංශු සංස්ථිතියක් දකින්න ලැබෙනවලු. එහෙනම් අපිට වැඩි පාංශු සංස්ථිතියක් දකින්න තියෙන වියලි පසේ වැඩි පාංශු සංස්ථිතියක් දක්වන්නට ලැබෙන අතර වියලි පස ශාක මුල් වර්ධනයට අනිවාර්යයෙන්ම බලපෑම් ඇති කරනවා. එසේම වියලි පස් අංශු අතර ඇති පෝෂ්‍ය පදාර්ථ ශාකයකට උරාගන්නේ අඩු ශීඝ්‍රතාවයකි. වියලි පස් අංශු අතර තියෙන පෝෂ්‍ය පදාර්ථ ශාකයකට උරා ගැනීම සිද්ධ වෙන්නේ දුවේ පුතේ අඩු ශීඝ්‍රතාවයකින් ආයෙත් බලන්න. හරි. තෙත පසෙහි අඩංගු වෙන්නේ අඩු වායු අවකාශයක්ලු. ඔව්. ඇයි? තෙත පසෙහි අවකාශවල වැඩිපුර කවුද රැඳෙන්නේ? ජලයනේ. ඒකනේ තෙත පසක් කියන්නේ. එන වාතයට රැඳෙන්න ඉඩ කඩ නැහෙනේ. ඒකයි කියන්නේ තෙත පසෙහි අඩංගු වෙන්නේ අඩු වායු අවකාශ ප්‍රමාණයක් කියලා. ඉතින් වියලි පසේ වැඩි පාංශු සංස්ථිතියක් දක්නට ලැබෙනවලු. වියලි පසේ පාංශු සංස්ථිතිය වැඩිලු. වියලි පසේලු වැඩි පාංශු සංස්ථිතියක් දකින්න තියෙන්නේ. බලන්න. වියලි පසේ වැඩි පාංශු සංස්ථිතියක් දක්න ලැබෙන අතර වියලි පස ශාක මුල් වර්ධනයට බලපෑම් ඇති කරනවලු. වියලි පස ශාක මුල් වර්ධනයටත් බලපෑම් ඇති කරනවලු. ඒ වගේම වියලි පස් අංශු අතර ඇති පෝෂ්‍ය පදාර්ථත් වියලි පස් අංශු අතර තියෙන පෝෂ්‍ය පදාර්ථත් ශාකයට උරාගන්නේ අඩු ශීඝ්‍රතාවයකින්. ශාකයට උරාගන්නේ අඩු ශීඝ්‍රතාවයකින් දරුවනේ. එතකොට බලන්න පුතේ මේ පස් අංශු අතර තියෙන මැටි අංශු වල සංයුතිය. දැන් පස් අංශු අතර තියෙනවානේ දරුවනේ මැටි අංශු. මෙන්න මේ මැටි අංශු වල සංයුතිය පාංශු සංස්ථිතිය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරනවා පුතේ. කෙලින්ම බලපෑමක් ඇති කරනවා. ඍජු බලපෑමක් කියන්නේ කෙලින්ම බලපෑමක් ඇති කරනවා. ඍජුව බලපෑමක් ඇති කරනවා. කවුද බලපෑමක් ඇති කරන්නේ? පස් අංශු අතර තියෙන කවුද? මැටි අංශු වල සංයුතිය පාංශු සංස්ථිතිය කෙරෙහි කවුරු කෙරෙහිද? පාංශු සංස්ථිතිය කෙරෙහි බලන්න ඍජු බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන් මැටි අංශු ප්‍රමාණය වැඩි වෙනකොට පාංශු සංස්ථිතිය ඉහළ යනවලු. මොකද වෙන්නේ? මැටි අංශු ප්‍රමාණය වැඩි වෙනකොට පුතේ පස් අංශු අතර තියෙන මැටි අංශු ප්‍රමාණය ඉහළ යනකොට පස් අංශු අතර තියෙන මැටි අංශු ප්‍රමාණය වැඩි වෙනකොට පාංශු සංස්ථිතිය ඉහළ යනවා. ඒක නිසා මතක තියාගන්න මැටි පසේ පාංශු සංස්ථිතිය මැටි පසට වැලි පසට වඩා ඉහළ අගයක් ගන්න. එහෙනම් මැටි පසේ පාංශු සංස්ථිතිය දරුවනේ මැටි පසේ පාංශු සංස්ථිතිය ගත්තාම වැලි පසට වඩා එයා ඉහළ අගයක් ගන්නවා. ඒකයි කිව්වේ. මැටි පසේ පාංශු සංස්ථිතිය වැලි පසට වඩා ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම කිසියම් පසක පාංශු ඝනත්වය ඉහළ යනකොට soil density එක ඉහළ යනකොට ඒ කියන්නේ යම් කිසි පසක ඒකීය පරිමාවක ඇහිල්ලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය ඉහළ යනකොට ඝන පාංශු ඒ කියන්නේ පසේ ස්කන්ධයේ බෙදීම පසේ පරිමාව යම් පරිමාවක තියෙන පාංශු ස්කන්ධය වැඩි වෙද්දී අපි යම් කිසි පසක පාංශු ඝනත්වයේ ඉහළ යනකොට අපි කියනවා ඒ පසේ පාංශු සංස්ථිතියත් ඉහළ යනවා. හරිනේ? පැහැදිලි නේද? යම් කිසි පසක පාංශු ඝනත්වයේ ඉහළ යනකොට soil density එක ඉහළ යනකොට ඒ කියන්නේ පසේ ඒකීය පරිමාවක අඩංගු ස්කන්ධය වැඩි වෙනකොට පසේ ස්කන්ධයේ බෙදීම පසේ පරිමාවනේ පාංශු ඝනත්වය කියන්නේ. වෙනම දෘශ්‍ය ඝනත්වය සහ සත්‍ය ඝනත්වය කියලා ඉගෙන ගන්නවා. ඒක වෙනම කතාවක්. අපි ඒක ඉගෙනගෙන තියෙන්නේ. මෙතනදී අපි පොදුවේ කියන්නේ යම් කිසි පසක පාංශු ඝනත්වයේ ඉහළ යනකොට පුතේ මොකද වෙන්නේ? පාංශු සංස්ථිතියත් ඉහළ යනවා. එහෙනම් පාංශු සංස්ථිතියයි ඝනත්වයයි අතර මොකද තියෙන්නේ? අනුලෝම සමානුපාතිකයක්. අපිට ලැබෙන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් පාංශු ඝනත්වයයි
පාසංස්ථිතියයි. අතර තියෙන අනුලෝම සමානුපාතිකයක්. ඒ කියන්නේ පාංශු ඝනත්වයේ වැඩි වෙනකොට කවුද? පාංශු ඝනත්වයේ වැඩි වෙනකොට පාංශු සංස්ථිතියත් වැඩි වෙනවා. පාංශු ඝනත්වයේ වැඩි වෙනකොට පාංශු සංස්ථිතියත් වැඩි වෙනවා. එහෙනම් කිසියම් පසක ඝනත්වය ඉහළ යනකොට පාංශු සංස්ථිතියත් ඉහළ යනවා. පාංශු සංස්ථිතියත් ඉහළ යනවා දරුවෝ. රයිට්, අපි යනවා ප්‍රශ්නාංක 17 පාංශු සංස්ථිතියේ වැදගත්කම් සඳහන් කරන්න. රයිට්, ලියාගෙන දරුවනේ ප්‍රශ්නාංක 17. ප්‍රශ්නාංක 17 ලියාගෙන දරුවනේ. ප්‍රශ්නාංක 17 ලියාගමු දරුවනේ. රයිට්, ප්‍රශ්නාංක 17 ලියාගෙන අපි බලමු පාංශු සංස්ථිතියේ වැදගත්කම් මොනවද කියලා බලමු දරුවනේ අපි. අපි බලමු දුවේ පුතේ පාංශු සංස්ථිතියේ වැදගත්කම් මොනවද කියලා. පාංශු සංස්ථිතියේ වැදගත්කම් මොනවද කියලා බලමු දුවේ පුතේ. පාංශු සංස්ථිතියේ වැදගත්කම් සඳහන් කරන්න. පාංශු සංස්ථිතිය කොහොමද වැදගත් වෙන්නේ කියලා බලන්න. මෙමගින් පස් අංශු අතර ඇති මැටි අංශු වල සංයුතිය පිළිබඳ දැනගන්න පුළුවන්ලු. බලන්නකෝ ඒක අනිත් පැත්තට කියන විදිය. පාංශු සංස්ථිතිය කෙරෙහි පස් අංශු අතර තියෙන මැටි අංශු සංයුතිය වැදගත් වෙනවා කියලා අපි කියවනේ. එහෙනම් මෙතනදී පාංශු සංස්ථිතියේ වැදගත්කම් වලට නැවතත් කියනවා මේ පාංශු සංස්ථිතිය මගින් අපිට පස් අංශු අතර තියෙන මැටි අංශු වල සංයුතිය පිළිබඳ දැනගන්න පුළුවන්ලු. ඒ වගේම බිම් සැකසීමේදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ලු. ඒ නිසා බිම් සැකසීමේ ක්‍රමවේදය නිර්ණය කිරීම සඳහා පාංශු සංස්ථිතිය වැදගත් වෙනවා. යම් කිසි පසක බිම් සැකසීමේ ක්‍රමවේදය භෝග වගා කටයුතු සඳහා යම් කිසි පසක බිම් සැකසීමේ ක්‍රමවේදය නිර්ණය කිරීම සඳහා පාංශු සංස්ථිතිය වැදගත් වෙනවලු. එහෙනම් බලන්න පාංශු සංස්ථිතිය මගින් පස් අංශු අතර තියෙන මැටි අංශු වල සංයුතිය පිළිබඳ දැනගන්න පුළුවන්. ඒ වගේම බිම් සැකසීමේදී ප්‍රයෝජනට ගන්න පුළුවන් මේ ක්‍රියාවලිය. ඒ වගේම මේ නිසා බිම් සැකසීමේ ක්‍රමවේද නිර්ණය කිරීම සඳහා පාංශු සංස්ථිතිය වැදගත් වෙනවා. යම් කිසි පසක බිම් සැකසීමේ ක්‍රමවේද නිර්ණය කිරීම සඳහා දුවේ පුතේ අපිට පාංශු සංස්ථිතිය වැදගත් වෙනවා. අපි කතා කරමින් ඉන්නේ පාංශු සංස්ථිතිය වැදගත්කම්. ඒ වගේම පුතේ භෝග වගාවේදී පසේ ජලය රඳවා ගැනීමේ ප්‍රමාණය සහ ජලයේ පස තුළට ගමන් කිරීමේ අවස්ථාව පාංශු සංස්ථිතිය උපයෝගී කරගෙන නිර්ණය කරන්න පුළුවන්ලු දරුවනේ. යම් කිසි පසක් භෝග වගාවේදී ඒ අදාළ පසේ ජලය රඳවා ගැනීමේ ප්‍රමාණය, ඒ පසේ වෝටර් හෝල්ඩින් කැපාසිටි එක නේද, ජල ධාරිතාවය කියලා අපිට කියන්න පුළුවන් නේද? යම් කිසි භෝග වගාවකදී පසේ ජලය රඳවා ගැනීමේ ප්‍රමාණය දරුවනේ, වගේම ජලයේ පස තුළට ගමන් කිරීමේ අවස්ථාව දරුවනේ, ජලයේ පස තුළට ගමන් කිරීමේ අවස්ථාව අපිට පාංශු සංස්ථිතිය උපයෝගී කරගෙන නිර්ණය කරන්න පුළුවන්. මොකක්ද කිව්වේ? භෝග වගාවේදී පසේ ජලය රඳවා ගැනීමේ ප්‍රමාණය වගේම ජලයේ පස තුළට ගමන් කිරීමේ අවස්ථාව පාංශු සංස්ථිතිය උපයෝගී කරගෙන නිර්ණය කරන්න පුළුවන්ලු. ඒ වගේම දරුවනේ එසේම කෘෂිකර්මයේදී ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය, කෘෂිකර්මයේදී ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සහ පෝෂක ද්‍රව්‍ය පසහරහා ලබා ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි පාංශු සංස්ථිතිය වැදගත් වෙනවා. මොකක්ද ඒ කියන්නේ? ඒ වගේම කෘෂිකර්මාන්තයේදී ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය පසහරහා ලබා ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි පාංශු සංස්ථිතිය වැදගත් වෙනවා. right. ඊළඟට පාංශු වර්ගය soil type එක නිර්ණය කිරීමට වගේම වර්ගීකරණය කිරීමට පාංශු සංස්ථිතිය පිළිබඳ අවබෝධය වැදගත් වෙනවලු දරුවනේ. පාංශු වර්ගයේ soil type එක පස් වර්ගය පිළිබඳව අපිට හඳුනා ගන්න. පාංශු වර්ණයේ පස් වර්ගයේ soil type එක පස් වර්ගය නිර්ණය කිරීමට වගේම වර්ගීකරණය කරන්න වැදගත් වෙනවලු දරුවනේ. වර්ගීකරණය කිරීමට පාංශු සංස්ථිතිය පිළිබඳ අවබෝධය වැදගත් වෙනවලු. ඒ වගේම ගොඩනැගිලි, මත්ස්‍ය පොළු සැකසීම වැනි ඉදිකිරීම් කටයුතු සඳහා පාංශු සංස්ථිතිය පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. අන්න බලන්න. ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා පාංශු සංස්ථිතිය වැදගත් වෙනවා. වැදගත් කන්නක් බලන්න.
ගොඩනැගිලි මත්ස්‍ය පොකුණු සැකසීම ආදී ඉදිකිරීම් කටයුතු සඳහා පාංශු සංස්ථිතිය පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා. ගොඩනැගිලි මත්ස්‍ය පොකුණු සැකසීම ආදී ඉදිකිරීම් කටයුතුවලදී පාංශු සංස්ථිතිය පිළිබඳ දැනුම අවශ්‍යයි පුතේ. අපි යනවා 18 වෙනි ප්‍රශ්නයේ පුතේ පාංශු ඝනත්වය හඳුන්වන්න. soil density. පසේ ඝනත්වය සමානයි පසේ ස්කන්ධයේ වේදීම පසේ පරිමාව කියලා අපි සරලවම කියන්නේ. ඊට පස්සේ නමුත් අපි ඝනත්වය ආකාර දෙකක් යටතේ වර්ගීකරණය කරානේ. පාංශු දෘශ්‍ය ඝනත්වය සහ පාංශු සත්‍ය ඝනත්වය කියලා. මතක ඇති ඔබට. හරි. අපි පාංශු ඝනත්වයට යනවා. බලන්න පාංශු ඝනත්වය යනු යම් කිසි පසක ඒකක වියලි පරිමාවක පවතින ස්කන්ධයයි. මේ බලන්න. රෝ සමානයි m බෙදීම v. m කියන්නේ ඝනත්වය, v කියන්නේ පරිමාව ඒකකය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් අපෝහණය කරන්න පුළුවන් ඒකක. එහෙනම් පාංශු ඝනත්වයේ soil density කියලා කියන්නේ පුතේ යම් කිසි පසක ඒකක වියලි පරිමාවක පවතින ස්කන්ධයයි. ස්කන්ධයේ m වලනොත් පරිමාව v වලනොත් ගත්තොත් ඒකකයේ බලන්න ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් එනවා. m කියන්නේ ස්කන්ධය, v කියන්නේ පරිමාව. පරිමාවයක ඝන සෙන්ටිමීටර, ස්කන්ධයක ග්‍රෑම් වලින් දාලා දිනේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලා එනවා. එතකොට මට වචන සමීකරණයක් ගොඩනගලා දෙන්න බලන්න පුතේ පාංශු ඝනත්වයේ සම්බන්ධයෙන්. පාංශු ඝනත්වය සමානයි පසේ ස්කන්ධයේ බෙදීම පසේ පරිමාව. රයිට් කොටු කරගන්න පුතේ. ඇඳලා කොටු කරගන්න එක. ලියා ගන්න පුතේ. ලියාගෙන ඇඳලා කොටු කරගන්න. බලන්න පාංශු ඝනත්වය කිව්වේ සරලවම යම් කිසි පසක ඒකක වියලි පරිමාවක මතක තියාගන්න ඒකක වියලි පරිමාවක පවතින ස්කන්ධයයි දරුවනේ අපි කිව්වේ පාංශු ඝනත්වය කියලා. පාංශු ඝනත්වය යම් කිසි පසක ඒකක වියලි පරිමාවක පවතින ස්කන්ධය. ඒකක වියලි පරිමාවක පවතින ස්කන්ධයයි හඳුන්වන්නේ. ඝනත්වය ඒකක ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් අපි දෙනවා මේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් ඝනත්වය ඒකක. ඝනත්වය ඒකක ඝන සෙන්ටිමීටර ග්‍රෑම්. රයිට් පුතේ වචන සමීකරණය ලියාගන්න හැමෝම. පාංශු ඝනත්වය නේද? පසේ ස්කන්ධය බෙදීම පසේ පරිමාව. ඔව්. පාංශු ඝනත්වය සමානයි වන පාංශු ඝනත්වය සමානයි. ඉරින් උඩ කවුද? පසේ ස්කන්ධයේ සිම්පල් ග්‍රෑම් කියලා දාන්න. පසේ පරිමාව ඝන මීටර කියලා දාන්න. එහෙනම් පාංශු ඝනත්වය සමානයි පසේ ස්කන්ධයේ බෙදීම පසේ පරිමාව. කොටු කරගන්න. ස්කන්ධයේ එකක ග්‍රෑම් වලනුත් පසේ පරිමාවයක ඝන මීටර වලුත් සදාහන් කරලා ඒකකයේ අපවහණය කරලා ගන්න. ඉහළට යනකොට ඝන මීටර, මෙතන ඝන මීටර, ඝන සෙන්ටිමීටර වෙනවා. නමුත් අපි මෙතන තියෙන්නේ මේ ඒකකයේ මෙතන තියෙන්නේ මේ විදිහට. මෙතන සාමාන්‍ය මේ සම්මත ඒකකයේ SI එකේ තමයි ඝන මීටර විදිහට තියෙන්නේ. ඝන මීටරයට ග්‍රෑම් කියන්නත් පුළුවන්. රයිට්. එතකොට පාංශු ඝනත්වයේ විස්තර කිරීම සඳහා සංකල්ප දෙකක් යොදා ගන්නවා පුතේ. බලන්න ඒක හරියද කියලා. පාංශු ඝනත්වයේ විස්තර කිරීම සඳහා අපි විශේෂයෙන්ම පසේ ඝනත්වය පාංශු ඝනත්වයේ විස්තර කරන්න යනකොට දුව පිටේ අපි ඒ සඳහා සංකල්ප දෙකක් යොදා ගන්නවා. ඒ සංකල්ප දෙක තමයි පාංශු දෘශ්‍ය ඝනත්වය, soil bulk density එක, පාංශු දෘශ්‍ය ඝනත්වය, පාංශු දෘශ්‍ය ඝනත්වය, ඒ වගේම පාංශු සත්‍ය ඝනත්වය, soil bulk density කියනවා. soil partial නැත්නම් true density කියලා කියනවා සත්‍ය ඝනත්වයට. බලන්න පාංශු ඝනත්වයේ විස්තර කිරීම සඳහා සංකල්ප දෙකක් යොදා ගන්නවා. පාංශු ඝනත්වයේ විස්තර කරන්න සංකල්ප දෙකක් යොදාන එකක් තමයි පාංශු දෘශ්‍ය ඝනත්වය, soil bulk density එක. ඊළඟ දෙවෙනිය තමයි පාංශු සත්‍ය ඝනත්වය, soil partial නැත්නම් true density එක. right හරි. හොඳයි පුතේ අපි ඊළඟ ප්‍රශ්නෙට යම් ප්‍රශ්න අංක 19 පාංශු දෘශ්‍ය ඝනත්වය හඳුන්වන්න. දෘශ්‍ය ඝනත්වය හඳුන්වන්න පුතේ. බලමු දෘශ්‍ය ඝනත්වය හඳුන්වලා දෙන්න බලන්න. මේ බලන්න. පසේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී. පසේ ස්වභාවික ව්‍යුහයට මොකක්වත් කරන්නේ නැහැ. ඒ විදිහටම ස්වභාවික ව්‍යුහය වෙනස් කරන්නේ නැහැ දරුවෝ. පසේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී. බලන්න. පසේ ඒකීය පරිමාවක පවතින. පසේ ඒකීය පරිමාවක පවතින කවුද? ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය දෘශ්‍ය ඝනත්වය ලෙස හැඳින්වෙනවා. පසේ ස්වභාවික ව්‍යුහයට බලපෑමක් හානියක් කරන්නේ මොකුත්. අපි පසේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී.
දැන් අපි ගමනක් යනවා කට්ටිය. ෆීල්ඩ් විසිට් එකක් යනකොට මම ළමයි ගෲප් එකකට අපේ BST කරන ළමයි කණ්ඩායමට කොඩ් ඩොට් එකක් දෙනවා පොඩි කොටුවක් කොඩ් ඩොට් එකක් පොඩි අපි ලෝහ වලින් සකස් කරලා තියෙන පොඩි වාණි වලින් සකස් කරලා තියෙන කොඩ් ඩොට් එකක් දෙනවා වස්තුවක් මෙහෙම. දීලා අපි කියනවා යන ගමන් ඕක විසි කරන්න කියලා. අපි ෆීල්ඩ් විසිට් එකක් යනකන වග හරි සිංහරාජ හරි කොහරි කමන්නේ. යන ගමන් ගෲප් එකේ ළමයිට කියනවා කොහොම නිකන් ඔහම පේන සාමාන්‍ය විසි කරන්න කියලා. බලන්න විතර. අපි ස්වභාවික view-ගේ එලෙසින්ම පවතින අවස්ථාවේදී පස්සේ ඒකීය පරිමාව කඩංගු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අපි කොඩ් ඩොට් එක ප්‍රමාණයට පරිමාව ගත්තොත් අපි පරිමාව තුල අර තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අපිට බලන්න පුළුවන්. ඒකට අපි කොඩ් ඩොට් එකක් දෙනවම විසි කරන්න පුළුවන්. සමතුලිතස්ත්‍රාකාර වගේ කොටුවක් අපි දෙනවා යන ගමන් ඔහම මේ දෙනවා. ළමයිට ඔහම විසි කරලා එතෙන්ට ගිහිල්ලා බලලා මේ ප්‍රමාණය තුල දැන් අපි අර ජීවීන් වගේ ගණනය කරලා දුන්නොත් පුළුවන් ඉන්න ජීවීන් ටික එතනේ පස් මත ඉන්න ජීවීන් අපිට ඒ ස්ථානය තුල අපි මතද දැන් පාංශු ජීවීන් සඳහා පරීක්ෂාවක් කරා අපි අර ප්‍රමාණය මතකද? හරි අපි මායිම් කරගෙන පොළොව මායිම් කරලා ලණුවක් ඇදලා ඒ කූඤ්ඤ ගහලා සකස් කරලා ඒ කොටුව තුල අපි පස් ටිකක් කපාගෙන වටේ ලකුණු කරගෙන පස් ටිකක් කපාගෙන ඒක පොලිතින් එකකට දාලා ඒ කියන්නේ මහා ජීවීන් පිළිබඳ අධ්‍යයනය කරනවා. ඉතින් මේ වගේ මේ පායක පරීක්ෂණ විදිහට වලදී විශේෂයෙන්ම අපිට විශේෂයෙන්ම මේ අපි කියන්නේ දැන් අපි නිකන් ෆීල්ඩ් විසිට් එකක් කරනකොට අපිට මේ වැඩේ කරන්න පුළුවන් නිකන්. රයිට්. ඒකට කොහොමද එහෙනම් දුෂ්‍ය ඝනත්වය අපි ගැන කතා කර හිටියේ. ඒතකොට පස්සේ දුෂ්‍ය ඝනත්වය කතා කරලා එහෙනම් බලන්නකො පස්සේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී. ස්වභාවික ව්‍යුහයට කිසිම හානියක් අපි කරන්නේ නැහැ. ස්වභාවික ව්‍යුහයේ ඒ විදිහටම තියෙද්දි අපි මේ පාඨාංක ගන්න. බලන්න. පස්සේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවකදී පස්සේ ඒකීය පරිමාවක පස්සේ ඒකීය පරිමාවක පවතින ඝන ද්‍රව්‍ය වල ස්කන්ධය තමයි දරුවනේ දුෂ්‍ය ඝනත්වය කියන්නේ. මෙහිදී පස්සේ මුළු පරිමාව බන්නේ මෙහිදී පස්සේ පරිමාව මුළු පස්නියදී පරිමාව වේ. එහෙනම් පස්සේ පරිමාව කියන්නේ මොකද්ද? නියදී මුළු පරිමාව මුළු පස් නියදී පරිමාව. බලන්න මෙහිදී පස්සේ පරිමාව කියලා කියන්නේ පස්සේ පරිමාව විදියට ගන්නෙ මුළු පස්නියදී පරිමාව. එතකොට ඒ කියන්නේ පසෙහි ඝන ද්‍රව වායු කියන කොටස් තුනෙහිම පරිමාවල එකතු තමයි මුළු පරිමාව කියන්නේ. මතකද අපි කිව්වා total VT කියන්නේ VS ධන VW ධන VG. VG. ඒ කියන්නේ පසේ මුළු පරිමාව total volume එකට අයිති වෙන්නේ කවුද? ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව solid volume එක දන water volume දන gas volume. ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව දන ඒ කියන්නේ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව ජල පරිමාව සහ වායු පරිමාව පසේ. ඒක තමයි total volume එක. මේදී පසේ පරිමාව මුළු පස්නියදී පරිමාව වෙන්නේ. පසේ පරිමාව කියන්නේ මුළු පස්නියදී පරිමාව දරුවනේ. ඒ කියන්නේ පසේ ඝන වෙන පසේ ඝන ඒ වගේම ද්‍රව වායු කියන කොටස් තුනෙහිම පරිමාවල එකතුව. ඒ කියන්නේ පස්නියදියක් වියලි ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය මුළු පරිමාවෙන් බෙදූ විට ලැබෙන අගේ. මට වචන සමීකරණයකින් කරලා දෙන්න එක බලන්න. ඒ කියන්නේ දුෂ්‍ය ඝනත්වයට සමීකරණයක් ගොඩනගමු. ඔයගොල්ලෝ ගොඩනගන්න අපි කට්ටිය මේකට කරමු දුෂ්‍ය ඝනත්වයට සමීකරණයක් ගොඩනගන්න. right. දුෂ්‍ය ඝනත්වයේ සමානයි බලන්න දුෂ්‍ය ඝනත්වයේ සමානයි පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ බෙදීම පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ බෙදීම බලන්න. පසේ වියලි ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය මුළු පරිමාවෙන් බෙදූ විට. නියදී මුළු පරිමාව. right. ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය බෙදනවා නියදී මුළු පරිමාවෙන්. මට සංකේත වලින් කරලා දෙන්න බලන්න. සංකේත වලින් කරලා දෙන්න බලන්න. ρB සමානයි පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය ms solid mass බෙදීම
VT total volume එක. එහෙනම් හරි නේද? ඝන ද්‍රව්‍ය ස්කන්ධය අපි එතකොට දුෂ්‍ය ඝනත්වය කියන එක අපි කතා කරා. බලන්න එහෙනම් පසෙහි ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී පසේ ඒකීය පරිමාවක අඩංගු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය තමයි දුෂ්‍ය ඝනත්වය කියන්නේ. පසේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවේදී ස්වභාවික ව්‍යුහයට මුකුත් අපි කරන්න යන්නේ නැහැ. පසේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවකදී බලන්න. පසේ ස්වභාවික ව්‍යුහයේ එලෙසින්ම පවතින අවස්ථාවකදී පසේ ඒකීය පරිමාවක පවතින ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පසේ ඒකීය පරිමාවක පවතින ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය තමයි දුෂ්‍ය ඝනත්වය කියන්නේ. මේකෙදී පසේ මුළු පරිමාව මුළු පස්නියදී පරිමාව වෙනවා. පසේ මුළු පරිමාව කියලා කියන්නේ මුළු පස්නියදී පරිමාවට. එනම් පසේ ඝන ද්‍රව වායු කියන කොටස් තුනෙහිම පරිමාවවල එකතුවට. ඒ කියන්නේ පස්නියදී එක වියලි ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පසේ පස්නියදී එක වියලි ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය පසේ වියලි ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය මුළු පරිමාවෙන් බෙදුවී විට ලැබෙන අගය total volume එකෙන් VT වලින් බෙදන්න ඕනේ මුළු පරිමාවෙන් බෙදී විට ලැබෙන අගය දරුවනේ. right බලන්න. සමීකරණය ලියන්න දරුවනේ පාංශු දුෂ්‍ය ඝනත්වය සමානයි bulk density පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ බෙදීම ස්කන්ධයක ග්‍රෑම් වලින් දක්වන්න. පසේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර වලින් පරිමාව දක්වන්න. දාලා සංකේත ඇසුණු සමීකරණයෙන් rho b සමානයි ms over vt cubic centimeter per gram. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් තියෙන. පාංශු දුෂ්‍ය ඝනත්වයේ සදා සමීකරණය ගොඩනගලා තියෙන ඕගොල්ලන්ට බලන්න. bulk density equal පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගන්න දරුවනේ. පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගන්න බෙදීම පසේ මුළු පරිමාව ඝන සෙන්ටිමීටර වලින් ගන්න පරිමාවයකට. එතකොට වචන සංකේත මගින් ලියමු rho b equal ms over vt. නැත්නම් rho b සමානයි ms කියන්නේ solid mass එක පසේ ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධයේ vt කියන්නේ total volume එක පසේ මුළු පරිමාව. right ලියාගන්න. right අපි බලමු පුතේ පාංශු දුෂ්‍ය ඝනත්වය නිර්ණය කිරීමේ වැදගත්කම මොනවද කියලා බලමු. ඊළඟ ප්‍රශ්නයට යමු. පාංශු දුෂ්‍ය ඝනත්වය නිර්ණය කිරීමේ වැදගත්කම වලට දරුවනේ අපි යන්නේ. බලමු. මේ බලන්න. පසේ දුෂ්‍ය ඝනත්වයේ මගින් පුතේ පස සුසංහනා වෙලා ඇති ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් බලමු. එකම ශේෂ්ත්‍රයක ස්ථාන දෙකක පස්නියදී දෙකක් සලකනකොට දරුවනේ දුෂ්‍ය ඝනත්වයේ වැඩි පස්නියදිය සාපේක්ෂව වඩාත් සුසංහිත පසක්. බලන්නකො ඒ කතාවේ තේරුම. පසක දුෂ්‍ය ඝනත්වයේ වැඩි කියන්නේ ඒ පසේ ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි. පසක දුෂ්‍ය ඝනත්වයේ අඩුයි කියන්නේ දුවේ පුතේ ඒ පසේ ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩුයි. ඒතර මෙතනදී අපිට එහෙනම් ගන්න වෙන්නේ මොකද්ද? අපිට මෙතන මොකද්ද ගන්න වෙන්නේ බලන්න. පසේ දුෂ්‍ය ඝනත්වයේ මගින් අපිට පුළුවන් පසේ දුෂ්‍ය ඝනත්වයේ මගින් පස සුසංහනය වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ගන්න. සුසංහනය කිව්වේ අපි දන්නවා ජලය පස මතට පතිත වෙද්දී ඒ ජලයත් එක්කම පස මතු පිට තියෙන මැටි අංශුත් ශරණය වෙනවා. මේ මැටි අංශු ශරණය වෙලා ගිහිල්ලා පසේ අවකාශ අතර මේ ජිද්‍ර අසල සිදුරු තුල අවහිර වීම නිසා දරුවනේ රයිට් අපි කියනවා මෙන්න මේ විදවල් අවහිර වීම නිසා අපි කියනවා පස තද වීමකට ලක් වෙනවා සුසංහනයකට ලක් වෙනවා කියලා. මොකද්ද වෙන්නේ? පස මතු පිට තියෙන මැටි අංශ පුතේ පස මතට ජලයේ පතිත වෙද්දී වර්ෂාවෙන් ඉන්න පුළුවන් ජල සම්පාදනයෙන් ඉන්න පුළුවන්. මේ ජලයත් එක්ක දරුවනේ මේ පස මතු පිට තියෙන මැටි අංශුත් ශරණය වෙනවා. මේ විදිහට ශරණය වෙන මැටි අංශු දරුවනේ මේ පසේ පහළ අවකාශවල රැඳිලා ඒවා අවහිර වෙලා තියෙනවා. ජිද්‍ර අවකාශවල මේ මැටි අංශු රැඳුනහම ඒවා අවහිර වෙලා තියෙනවා දරුවෝ. පැහැදිලිද? එතකොට අන්නේ අවහිර වීම නිසා තමයි දරුවනේ පසේ සුසංහිත තත්ත්වයක් පස තද වීමක් ඇති වෙන්නේ. හරි. එතකොට ජලයේ කාන්දු වීම සිදු වෙන්නේ නැහැ දරුවනේ. වෑස් වීම සහ කාන්දු වීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ මේ අවකාශ වැහිලා තිනකොට ඒ යතින් පහළට යන්නේ නැහැනේ. එහෙනම් මතක තියාගන්න. පසේ දුෂ්‍ය ඝනත්වයේ මගින් පස සුසංහනය වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පස තද වෙලා තියෙන්නේ. යම් කිසි පසක් දුෂ්‍ය ඝනත්වයේ වැඩි නම් මේ කියන්නේ ඒකීය පරිමාවක ඇල්ලලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි නම් ඒ පසේ දුෂ්‍ය ඝනත්වය අඩුයි. ඒ පසේ දුෂ්‍ය ඝනත්වය අඩුයි. යම් කිසි පසක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩුයි නම් ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි නම් ඒ පසේ මොකද්ද? ඒ පසේ දුෂ්‍ය ඝනත්වයත් අඩුයි. දුෂ්‍ය ඝනත්වය අඩුයි. එහෙනම් මතක තියාගන්න දුෂ්‍ය ඝනත්වයේ වගින් පස සුසංහන වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
යම් කිසි පසක් සුසංගනය වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සුසංගනය කියව අපි යම් පසක් මත ජලය පතිත වෙනකොට ඒ ජලයත් එක්ක පස මත මතු පිළ තියෙන මැටි අංශු චරණය වෙලා ගිහිල්ලා තැම්පත් වෙන්න පුළුවන් දරුවනේ. මැටි අංශු චරණය වෙලා ගිහිල්ලා තැම්පත් වෙන්න පුළුවන්. රයිට්? එතකොට මේ පස තදවීමක් සිද්ධ වෙනවා. අනිත් ලෙස තදවීමක් සිදු වෙනවා මේ ආකාරයෙන්. අපි කියනවා ඒ සුසංගිත පසක් කියලා. ඉතින් පසේ දුෂ්‍යගනත්වයේ මගින් පස සුසංගන වෙලා තියෙන ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් පුතේ. උදාහරණයක් විදිහට එකම ශේෂ්ත්‍රයේ ස්ථාන දෙකක පස්නියදී දෙකක් සලකනකොට පුතේ දුෂ්‍යගනත්වයේ වැඩි පස්නියදිය සාපේක්ෂව වඩාත් සුසංගිත පසක් කියලා අපි කියන්න පුළුවන්. අපි එකම ශේෂ්ත්‍රයක ස්ථාන දෙකකින් පස් සාම්පල් අරන් ඒවා සලකලා බැලුවොත් දුෂ්‍යගනත්වයේ වැඩි පස්නියදිය සාපේක්ෂව වඩාත් සුසංගිත පසක් වඩාත් තද වෙලා තියෙන පසක් විදිහට අපිට කියන්න හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශාක වර්ධනය කෙරෙහි දුෂ්‍යගනත්වයේ බලපෑමක් ඇති කරන පුතේ මනා ශාක වර්ධනයක් සඳහා දුෂ්‍යගනත්වය අඩු වෙන්න ඕනේ. අපි කියනවා හැම විටම සත්වගනත්වයට වඩා දුෂ්‍යගනත්වය අඩු වගයක් වෙන්න ඕනේ. හොඳ ශාක වර්ධනයක් සඳහා ශේෂ්ත්‍රයක ශාක වර්ධනය කෙරෙහි දුෂ්‍යගනත්වයේ බලපානවා පුතේ බලපෑම් ඇති කරනවා. මනා ශාක වර්ධනයක් සඳහා දුෂ්‍යගනත්වය අඩු වෙන්න ඕනේ. ඒ වගේම හැම විටම අපි දන්නවා පුතේ සත්වගනත්වයට වඩා දුෂ්‍යගනත්වයේ අඩු වගයක් ගන්න ඕනේ. හරි අපි බලමු උදාහරණයක් විදිහට මැටි සහිත පසක දුෂ්‍යගනත්වයේ 1.49යි ඝන සෙන්ටිමීටර් ග්‍රෑම්ට වඩා අඩු විය යුතුයි පුතේ. බලන්න මැටි පසක දුෂ්‍යගනත්වයේ අඩු වෙන්න ඕන විදිය. මැටි පසක දුෂ්‍යගනත්වයේ දරුවනේ 1.49යි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලට වඩා බලන්න දුෂ්‍යගනත්වයේ මැටි පසක දුෂ්‍යගනත්වයේ බලන්න දූගා 1.49යි ඝන සෙන්ටිමීටර් ග්‍රෑම්ට වඩා අඩු වෙන්න ඕනේ. වැලි සහිත පසක දුෂ්‍යගනත්වයේ දරුවනේ 1.69යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් 1.69 ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් 1.69ට වඩා අඩු වෙන්න ඕනේ. හරි. එතකොට ඝන සෙන්ටිමීටර් ග්‍රෑම් 1.69ට වඩා වැඩි නම් ශාකයේ මුල් වර්ධනය අඩු වෙනවා. ශාකයේ මුල් වර්ධනය අඩු වෙනවා. අඩු දුෂ්‍යගනත්වයක් ඇති විට පස බුරුල් පුතේ ඒ කියන්නේ ඒකීය පරිමාවක් ඇහිලා තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනකොට පස බුරුල්නේ. එහෙනම් මතක තියාගන්න අඩු දුෂ්‍යගනත්වයක් තියෙනකොට පස බුරුල් නිසා මුල් පද්ධතියේ වර්ධනය හොඳින් සිදු වෙනවා. මුල් පද්ධතියේ වර්ධනය හොඳින් සිදු වෙනවා දරුවනේ. ඒ වගේම යම් කිසි පසක දුෂ්‍යගනත්වයේ දන්නවා නම් අපිට ඒ පසේ රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන්. මතකද? එනම් දුෂ්‍යගනත්වයේ අඩු නම් ඒ කියන්නේ ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි කියන්නේ. මොනවද කියන්නේ? ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි කියන්නේ. යම් කිසි පසක දුෂ්‍යගනත්වයේ දන්නවා නම් ඒ පසේ රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දුෂ්‍යගනත්වයේ අඩු නම් ඒ කියන්නේ ඒ පසේ ඒකීය පරිමාවකට අංගු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩු නම් මොකද කියන්නේ? රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ ඒකීය පරිමාවකට අංගු ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩුයි කියන්නේ. පසේ ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩුයි කියන්නේ. රයිට්? ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි කියන්නේ ස්කන්ධය අඩුයි කියන්නේ ඒ පසේ අවකාශය වැඩි. හිස්තන් තියෙනවා. අවකාශය වැඩි. එහෙනම් දුෂ්‍යගනත්වයේ දන්නවනම් දුෂ්‍යගනත්වයේ අඩු නම් රඳුලා ගන්න පුළුවන් ජල ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඇයි? අවකාශ කලාපයේ පරිමාව අඩුයිනේ. ඒ කියන්නේ අවකාශ කලාපයේ පරිමාව අඩුයිනේ. අවකාශ බලන්න ආයෙත් බලන්න දුෂ්‍යගනත්වයේ අඩු නම් බාන දුෂ්‍යගනත්වය ගැන කිව්වොත් මම මෙහෙම අඳින්නම් කෝක පොඩ්ඩක් ඉන්නකෝ. ඇඳලම පැහැදිලි කරලා දෙන්නම්. එතකොට වැඩි සංසුද්ධයිනේ. මේ බලන්න ඒකීය පරිමාවක් මෙතනත් ඒකීය පරිමාවක් මේක පරිමාව බලන්න මෙන්න මේකේ මේ පස්සේ ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩුයි. මේකේ ඒකීය පරිමාවක ඇහිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි. මේකේ අවකාශය අඩුයි. දැන් බලමු කතාව. මෙයාගේ දුෂ්‍යගනත්වය අඩුයි. ඒක බලපුව ගමන් ඕන කෙනෙකුට තේරෙන්නේ බෑ. මේකේ දුෂ්‍යගනත්වය වැඩි. ඇයි එහෙම කියන්නේ? මෙයාගේ ඒකීය පරිමාවක් ඇතුළේ හැරිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි. ඒ කියන්නේ දුෂ්‍යගනත්වය වැඩි. මෙයාගේ ඒකීය පරිමාවක් ඇහිලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩුයි. ඒ කියන්නේ අවකාශය වැඩිපුර තියෙනවා. එහෙනම් මේ අවකාශ අතරට වාතයේ ජලයට පැමිණෙන්න පුළුවන්. ඒක බලන්න. යම් කිසි පසක දුෂ්‍යගනත්වය දන්නවා නම් ඒ පසේ රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දුෂ්‍යගනත්වය අඩුයි නම් මෙන්න මේ අවස්ථාවේ දුෂ්‍යගනත්වය අඩුයිනේ.
ඇයි අඩුයි කියන්නේ ඒකීය පරිමාවක ඇහැරලා තියෙන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි. මෙන්න මේ අවස්ථාවේ දුෂ්‍ය ඝනත්වයේ අඩු නම් මෙයා තුල රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය වැඩි වෙනවා. මේ අවකාශය තුල වැඩිපුර ජල ප්‍රමාණයක් රඳව ගන්න පුළුවන්. දුෂ්‍ය ඝනත්වයේ වැඩි නම් මේ රූපය බලන්නකෝ. B රූපය බලන්නකෝ. මේක A රූපේ B රූපය බලන්නකෝ. ඒ B රූපයේ දුෂ්‍ය ඝනත්වය එහෙන වැඩි. ඒක මත බලන්නකෝ. ඒ එහෙනම් මොකද කියන්නේ? දුෂ්‍ය ඝනත්වයේ වැඩි නම් රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩුයි. ඔව් මේක ඉතින් ජලය රඳව ගන්න පුළුවන් ප්‍රමාණය අඩුයිනේ. මේ වැඩිපුර අංශු තියෙන්නේ. ඈ වැඩිපුර අංශු තියෙන්නේ. ඒතකොට මේවා මේ බලන්න මේවා ඒ කියන්නේ මෙයාගේ ඒකීය පරිමාවක ඇහැරලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය වැඩි මෙයාගේ. අවකාශ අඩුයි. එහෙනම් වැඩි මේ කියන්නේ දුෂ්‍ය ඝනත්වයේ වැඩි නම් මේ බලන්න මේකේ දුෂ්‍ය ඝනත්වයේ වැඩි රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය අඩු වෙනවා. ඇයි අවකාශ ප්‍රමාණය අඩුයිනේ. වැඩිපුර ඝන ද්‍රව්‍ය අවකාශ වල පිරලන් තියෙන්නේ. එහෙනම් අපි රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය ඒ කියන්නේ දුෂ්‍ය ඝනත්වය වැඩි නම් රඳව ගන්න පුළුවන් ජල ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. right? ඒ වගේම පසේ වාතනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා දුෂ්‍ය ඝනත්වය භාවිතා කරන්න පුළුවන් පුතේ. බලන්න. දුෂ්‍ය ඝනත්වය අඩු නම් පසක බොහෝ විට වාතනයේ හිතකර තත්ත්වයක් තියෙනවා. මේ බලන්නකො. මේකේ දුෂ්‍ය ඝනත්වය අඩුයි නේ. ඉතින් මේ අවකාශය අතර වාතයට ඇදලා රැඳිලා ඉන්න පුළුවන්. මේ දෙවන රූපයේ දුෂ්‍ය ඝනත්වය වැඩි නේ. දුෂ්‍ය ඝනත්වය වැඩි වුණාම අවකාශ කලාපයේ පරිමාව මොකද වෙන්නේ? හිස්තන් පරිමාව අඩු වෙනවා. එහෙනම් වාතය සහ ජලය රඳවා ගැනීමේ හැකියාව පරිදි අඩු දුෂ්‍ය ඝනත්වයක් ඇති පසක පාංශු ජීවීන්ගේ වර්ධනය හොඳින් සිදු වෙනවා. බොහෝ පාංශු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට වාතනය හොඳින් පැවතීම හා ජලයේ ප්‍රමාණවත් පරිදි පැවතීම වැදගත් වෙනවා. එහෙනම් මතක තියාගන්න වාතනය සහ වාතය සහ ජලය රඳවා ගැනීමේ හැකියාව අනුව අඩු දුෂ්‍ය ඝනත්වයක් තියෙන පසක අපිට කියන්න පුළුවන් පාංශු ජීවීන්ගේ වර්ධනය හොඳින් සිදු වෙනවා. බොහෝ පාංශු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට වාතනය හොඳින් පැවතීම හා විශේෂයෙන්ම ජලයේ ප්‍රමාණවත්ව පැවතීම වැදගත් වෙනවා. ඒ වගේම ශුද්‍ර ජීවී සහ ශාක වර්ධනයට හිතකර අඩු දුෂ්‍ය ඝනත්වයක් සහිත පසක් බලනකො. ශුද්‍ර ජීවී හා ශාක වර්ධනයට හිතකර වෙන්නේ අඩු දුෂ්‍ය ඝනත්වයක් සහිත පසක්. ඒ කියන්නේ පසේ ඒකීය පරිමාවක් ඇහැරලා තියෙන ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය අඩු වෙනවා. මතක තියාගන්න. ශුද්‍ර ජීවීන් හා ශාක වර්ධනයට හිතකර ශුද්‍ර ජීවීන් හා ශාක වර්ධනයට හිතකර බලන්න අඩු දුෂ්‍ය ඝනත්වයක් සහිත පසක්. බොහෝ විට පාංශු ව්‍යුහය හා වාතනය වැනි අනෙකුත් භෞතික ලක්ෂණ අනුවද යහපත් වෙන්න පුළුවන් ඒක. රයිට් ලියාගන්න. ඒ වගේම භෝග වගාව සඳහා සෑම විටම සුදුසු වන්නේ පුතේ අඩු දුෂ්‍ය ඝනත්වයක් පවතින පසක්. අපි කියනවා දුෂ්‍ය ඝනත්වය අඩු කිරීමට පහත දක්වා ඇති පියවර අනුගමනය කරන්න පුළුවන්. යම් කිසි පසක දුෂ්‍ය ඝනත්වය අඩු කරන්න නම් කිසියම් පසක දුෂ්‍ය ඝනත්වය අඩු කරන්න නම් පුතේ බලන්නකෝ යම් කිසි පසක බලන්නකෝ භෝග වගාව සඳහා සෑම විටම සුදුසු වන්නේ අපි කිව්වා අඩු දුෂ්‍ය ඝනත්වයක් පවතින පසක් හැම වෙලාවෙම භෝග වගාව සඳහා වැඩියෙන්ම අනිවාර්යයෙන්ම භෝග විශේෂයෙන්ම අපි දන්නවා භෝග වගාව සඳහා හැම විටම සුදුසු වෙන්නේ අඩු දුෂ්‍ය ඝනත්වයක් පවතින පසක්. එහි දුෂ්‍ය ඝනත්වය අඩු කිරීමට පහත දක්වා ඇති පියවර අනුගමනය කරන්න. යම් කිසි භූමියක ඉඩමක දුෂ්‍ය ඝනත්වය අඩු කරන්න අපිට කරන්න පුළුවන් පියවර තමයි බිම් සැකසීම කරන්න පුළුවන්. පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන් දරුවෝ. බිම් සැකසීම සිදු කරන්න පුළුවන්. බිම් සැකසීම කරන්න පුළුවන් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරන්න පුළුවන් අපිට. රයිට්. හොඳයි දරුවනේ. අපි ඊළඟට දරුවනේ ඊළඟ ප්‍රශ්නයත් එක්ක ඔබත් එක්ක හමු වෙනවා. මේ සමාලෝචන ප්‍රශ්නත් එක්ක අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම දෙවනි ඒකකේ දෙවනි ඒකනේ සමාලෝචන ප්‍රශ්න දෙවනි කොටසත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවනේ. අපි ඊළඟ ප්‍රශ්නයත් එක්ක ඔබත් එක්ක ඊළඟ කොටසින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.